Samanta Chakravalesu Atra Gachantu Devata Saddhammang Munirajatse Sunantu Sabba Mukkadang Dhammasavana Kalo Ayang Badanta Dhammasavana Kalo Ayang Badanta Dhammasavana Kalo Ayang Badanta Namo tassa bhagavato arahato samma sambuddhassa Namo tassa bhagavato arahato samma sambuddhassa Namo tassa bhagavato arahato Samma sambuddhassa Koca bhikkave kāmānaṁ ādīnavūtīti සද්ධාවන්ත කාරුණික පින්නතුනි සෑම දිනම සූදානම් වන්නේ මහා කාරුණික ධර්මරාජානන් වහන්සේ ලොවට සැනසෙල්ල පිණිස දේශනා කොට වදාළ වටිනා දහම් පදයක් කාලය පමණින් ශ්‍රවණය කරන්නටයි පින්වත් හැම දිනාගේම අපේක්ෂාව බලාපොරොත්තුව. අද ධර්ම දේශනාවෙහි දායකත්වයේ බාර අරගෙන කටයුතු කරන්නේ පින්වත් PM බෝධිපාල ආදරණීය පියාණන්ගේ අප්‍රේල් මාස 2 වෙනි දිනට දෙන 63 වන ජන්මදින නිමිති කරගෙන දූ දරුවන් විසින් තමයි අද මේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ බාර අරගෙන කටයුතු කරන්නේ. ඉතින් ඒ පියාණන්ට පුණ්‍යවන්ත ජන්මදිනයක් වේවා කියන ආශිංසනෙන් අපි මේ ධර්ම දේශනාව ආරම්භ කරනවා. පින්නතුනි අපි හැමෝම දීර්ඝ සංසාරයක තමයි මේ ගමන් කරන්නේ. අපි නිරතුරුවම අප්‍රමාදයේ පිණිස අපි මේ ගමන් කරන සංසාර ගමන පිළිබඳව නිතර සිහි කිරීම ඉතාම වටිනවා. මරණය ගැන සිහි කරනවා වගේම පුදුම අප්‍රමාදයක් ඇති වෙනවා මේ අනවරාග්‍ර සසර පිළිබඳව මෙනෙහි කරනකොට. නැත්තම් අපට හිතෙන්නේ අපි මේ ජීවිතයේ තමයි පළමුවෙන්ම රැකියාවක් කරන්නේ. අපි මේ ජීවිතයේ තමයි පළමුවෙන්ම විවාහපත් උනේ කසාද බැන්දේ. මේ ජීවිතයේ තමයි අපි පළමුවෙන්ම දරුවන් හදන්නේ, ගෙවල් හදන්නේ, වාහන ගන්නේ. ඊළඟට ඉතින් අසනීප වෙලා මරණයටපත් වෙන්නේ පළවෙනි වතාවට කියලා සමහර අය හිතාගෙන ඉන්නවා. එහෙම හිතාගෙන ඉන්නකොට පින්නතුනේ අනවශ්‍ය බැඳීමක් ඇති වෙනවා. ඒ නිසා අපි තේරුම් ගන්නට ඕන මේවා අපි කෙලවරක් නැතුව මේ අනාදිමත් සංසාරේ ඕන තරම් ඉපදිලා තියෙන, ඕන තරම් ඉගෙනගෙන තියෙන, ඕන තරම් කතාද බැඳලා තියෙනවා. මේකේ පින්නතුනි ප්‍රමාණයක් කරන්න පුළුවන් කමක් නැහැ. ඒ තරම් වාර ප්‍රමාණයක් අපි මේ දේවල් කරලා තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ සාමාන්‍ය එක සත්වයකගේ ආරම්භක කෙලවරක් හොයන්න බෑ. හිතන්න මෙන්න මෙතනින් පටන් ගත්තා කියලා ලෞතර බුදුරජාණන් වහන්සේ නමක්වත් එහෙම මෙන්න මෙතනින් පටන් ගන්නවා කියලා දේශනා කළා නැහැ. එහෙමනම් කොහොම ගමනක්ද අපි මේ ඇවිල්ලා තියෙන්නේ? ඒකයි බුදුරජාණන් වහන්සේදා අර කඩි රැලක්
කූඹිරැලක් පෙන්නලා කෝටි ගාණක් ඉන්නවනේ කූඹිරැලක. මේ කූඹිරැල පෙන්නලා භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට වදාරනවා මහණෙනි මෙතන සක්විති රජ නොවිච්ච කිසිම කෙනෙක් නැහැ. එහෙමනම් මේ බණ කියන මමත් බණ අහන ඔබත් සක්විති රජ නෙවෙයි සක්‍රයා වෙලත් ඒකාන්තයෙන් ඉපදිලා තියෙනවා. අපි මේ ලෝකේ හැම තැනම ගිහිල්ලා තියෙනවා. අපි ගිහිල්ලා නැති එකම තැන තමයි සුද්ධාවාස බ්‍රහ්ම ලෝකේ. 31 තලෙන් සුද්ධාවාසයට ගියොත් නම් ආයෙන්නේ නැහැ. අනිත් හැම සැපතක්ම හැම දුකක්ම අපි විඳලා තියෙනවා. එහෙමනම් මේ සංසාර ගමනෙන් අත මිදෙන්නට පින්නතුනි කලකිරීම කියන එක අත්‍යවශ්‍යයි. ඒකට නවමහා විදර්ශනා ඥානවල තියෙන නිබ්බිදාව. මේ සසරට කලකිරුන් නැත්තම් අපට කවදාකවත් මෙතනින් ගැලවීමක් නැහැ. සාමාන්‍යයෙන් අසුතවත් පුතඥයාගේ ස්වභාවය තමයි ආස්වාද පැත්ත විතරයි හිතන්නේ. දැන් අපි සාමාන්‍ය ජීවිතේ උනත් බලන්න මේ ජීවිතේ උනත් අපි අනේක විද දුක් ගොඩක් විඳිනවා. නමුත් ඒ ඔක්කොම වැහෙනවා අර විඳින පුංචි ආස්වාදයට. ඉතින් එහෙමනම් ආස්වාදය ගැනත් ඉතින් යම් කිසි අවබෝධයක් අපට තියෙන්න ඕන. හැබැයි අපි විශේෂයෙන්ම ආදීනවය පිළිබඳව හොඳට තේරුම් ගන්න ඕන. ආදීනව තේරුම් ගත්තේ නැත්නම් කවදාවත් මේ සසරෙන් නම් ගැලවෙන්න පුළුවන් කමක් නැහැ. එහෙමනම් අපි හැමෝම අහුවෙන ප්‍රධාන තැන් තුනක් තමයි කාමය, රූපය, වේදනාව. දැන් මේ දේශනාව අහගෙන යනකොට පින්නතුලට තේරෙයි ඒ කාන්තෙන් අපි මේ කාරණා තුනට අහු වෙනවා තමයි කියලා. දැන් බලන්න කාමය කියලා කියන්නේ මොකද්ද? කාමය කියලා කියන්නේ සාමාන්‍යයෙන් කෙනෙකුට තීරණ ඉදිරියකුත් කැමැත්ත. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. කාමය කියලා කියන්නේ සංකල්පයක්. සංකල්පයක් කියලා කියන්නේ ඇත්තටම සිතුවිල්ලක්. නේතේ කාමා යානි චිත්‍රානි ලෝකේ. දැන් මේ ලෝකේ තියෙන ලස්සන දේවල්, විචිත්‍ර දේවල් තියෙනවා. ඒ විචිත්‍ර දේවල් ඇතුලේ කාමයේ තියෙනවද? ලස්සන දේවල් ඇතුලේ කාමයේ නැහැ. ඒ දෙස අපි දැකලා නැත්තම් අහලා ආග්‍රහණය කරලා රස විඳලා පහස ලබලා ඇති කරගන්න සිතුවිල්ලේ තමයි කාමයේ තියෙන්නේ. දැන් බලන්න මේ ඉස්සරහා තියෙනවා අපි හිතමු දැන් මේ දැහැත් වට්ටියක් තියෙනවා. මේ දැහැත් වට්ටියට මෙතන ඉන්න හැමෝම කැමතිද? මේකට ආසයිද? නෑ. මේකට එහෙනම් කවුද ආස කරන්නේ සාමාන්‍යයෙන්? දැහැත් විට කන කෙනෙක් දැක්කොත් නම් ආපංගු ඔක්කොම තියෙනවා කියලා එයාට ආසාවක් ඇති වෙන්නේ නැද්ද? ඇති වෙනවා. මේ දැහැත් වට්ටිය ඇතුලේ කාමය තියෙනවා නම් ආසාව තියෙනවා නම් මෙතන ඉන්න හැමෝම මේකට ආස කරන්න ඕන. නමුත් පින්නතුනි එහෙම ආස කරන්නේ අපේ සිතේ පහළ වෙන සංකල්පය තමයි කාමය කියලා කියන්නේ. දැන් බලන්න කෙනෙකුට ලස්සන දේ තව කෙනෙකුට කැතයිනේ. තව කෙනෙකුට කැත දේ තව කෙනෙකුට ලස්සනයි. එහෙමනම් දැන් පින්නතුල්ලා මුලින් තේරුම් ගන්නට ඕන මේ කාමය කියලා කියන්නේ අපේ සිතේ පහළ වෙන සංකල්පයක්. ඇත්තටම චෛතසිකයක්. ලෝභ කියන චෛතසිකය. එතකොට මේ කාමයේ තියෙන ආස්වාදය මොකද්ද? අපි ආස්වාදයක් දැනගන්න එපා නේද? දැන් අපි දුකයි දුකයි කියලා හැම වෙලෙම හිතනවා. ඒක හරි. බුදුරජාණන් වහන්සේ වදාළේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. කොටින්ම කිව්වොත් මේ පුතඥයා සැපයි සැපයි කියලා මේකට අල්ලගත්තට සාමාන්‍ය සංසේපෙන් ගත්තොත් මේ පංච උපාදානස්කන්ධ පරිහරණයම දුක. එහෙමනම් මේ සත්වයා ඇයි මේ දුකට ඇදිලා යන්නේ?
දැන් දුක් ගොඩාක්ම තියෙනවා නම් එතෙන්ට ඇදිලා යයිද? නෑ. මේකේ පුංචි ආස්වාදයකුත් තියෙනවා. හැබැයි ආස්වාදේ අබෑටයක් වගේ. බොහොම පුංචි. ආදීනවේ ගත්තොත් නම් කියා නිම කරන්න බැරි තරම් ආදීනවයක් තියෙනවා. ඒක දැන් ඔයත්තන්ටම තේරෙයි. අනේ මේ පුංචි සැපේ නිසා මොන තරම් ආදීනවයක් මෙතන තියනවද කියලා. ඒක ඉතින් අපට අද මේ සාමාන්‍ය මුළු ලෝකයේම දිහා බලනකොට හොඳට තේරෙනවා. එහෙමනම් කාමයේ ආස්වාදයේ තමයි ඇහෙන් දැකිය යුතු කැමැත්ත ඇති වෙන ප්‍රිය උපදවන කෙලෙස් හටගන්න යම් කිසි රූපයක් තියෙනවා නම් අන්න ඒක තමයි කාමයේ ආස්වාදේ. ඒ කියන්නේ අපි කැමති රූප තියෙන්නේ. ඒවා ඉතින් අපි දකින්නේ ඒවා දැකීම නිසා අපට සතුටක් ඇති වෙනවා. ඒක තමයි ආස්වාදේ. ඊළඟට කනෙන් ඇසිය යුතු කැමැත්ත ඇති වෙන ප්‍රිය උපදවන කෙලෙස් හටගන්න යම් කිසි ශබ්ද තියෙනවා නම් අන්නේ ශබ්දේ තමයි කාමයේ ආස්වාදේ. දැන් අපි කැමති සින්දුවක් එහෙම නේද අපි නිතර අහන්නේ. ඒක තමයි ආස්වාදේ. දැන් අපිට ආදරෙන් කවුරු හරි කතා කරනවා. අපි වර්ණනා කරනවා. ඉතින් අපි වට කැමති නැද්ද? කැමති. අන්න ආස්වාදේ. ඊළඟට නාසයෙන් විඳිය යුතු කැමැත්ත ඇති වෙන ප්‍රිය උපදවන කෙලෙස් හටගන්න යම් කිසි සුවඳක් තියෙනවා නම් ඒක තමයි කාමී ආස්වාදේ. දැන් හොඳ සෙන්ට් එකක් මේක හරි සුවඳයි කියලා අපි ආස්වාදයක් විඳින්නේ. ඕක තමයි ආස්වාදේ. ඊළඟට දිවෙන් විඳිය යුතු කැමැත්ත ඇති වෙන ප්‍රිය උපදවන කෙලෙස් හටගන්න යම් කිසි රසයක් තියෙනවා නම් ඒක තමයි කාමී ආස්වාදේ. කයෙන් විඳිය යුතු කැමැත්ත ඇති වෙන ප්‍රිය උපදවන කෙලෙස් හටගන්න යම් කිසි පහසක් තියෙනවා නම් ඒක කාමී ආස්වාදේ. ඔන්න ඔය ටික තමයි පින්නතුනේ ආස්වාදේ කියලා කියන්නේ. එතකොට මෙතනදී අපි හොඳට තේරුම් ගන්න ඕන මේ ඉන්ද්‍රිය පහ නැත්නම් අපි ආයතන 6ම ගමුකෝ මනසත් එක්ක. මෙන්න මේ ආයතන 6 පිළිබඳව යම් කිසි කෙනෙක් හොඳට තේරුම් ගන්නවා නම් එයා මුළු ලෝකෙම තේරුම් ගත්ත කෙනෙක්. දැන් බලන්න අපි ජීවත් වෙනවා කියලා කරන්නේ මොකද්ද? සාමාන්‍යයෙන් අපිට හිතෙන්නේ කනවා, බොනවා, අඳිනවා, පළඳිනවා නේද? ඔය ටිකනේ. ඒකත් තරවත් එක කිරෙනවා තමයි. නමුත් ජීවත් වෙනවා කියලා අපි කොටින්ම කරන්නේ ඇහෙන් රූප බලනවා, කනෙන් ශබ්ද අහනවා, නාසයෙන් ආග්‍රහණය කරනවා, දිවෙන් රස විඳිනවා, කයට පහස විඳිනවා, හිතට අරමුණු ගන්නවා. ඊට වඩා දෙයක් අපි කරනවාද සාමාන්‍යයෙන්? ඊට වඩා දෙයක් කරන්නේ නැහැ. දැන් මේ ලෝකේ ලොකුම බලවතාට ආයතන 20ක් 30ක් තියෙනවද? නැහැනේ. ලොකුම සල්ලිකාරයාට ආයතන ඊට වඩා වැඩි අපිට වඩා වැඩියෙන් තියෙනවද? නැහැ. ඒ අය කරන්නේ ඇහෙන් රූප බලනවා, කනෙන් ශබ්ද අහනවා, නාසයෙන් ආග්‍රහණය කරනවා, දිවෙන් රස විඳිනවා, කයට පහස විඳිනවා, හිතට අරමුණු ගන්නවා. ඕක තමයි අපේ ලෝකය. ඉතින් ඕකේදී ආස්වාදය කියලා කියන්නේ ඔය කියන ඇස කන නාසය දිව ශරීරයේ මනස කියන මේ ආයතනයන්ට අපි කැමති ටික ලැබෙනවා නම් ඔන්න සැපයි ආස්වාදය. ඒතකොට දුකයි කියලා කියන්නේ මොකද්ද? ඔය ආයතනයන්ටම අපි අකමැති ටික ලැබෙනවා නම් ඒ කියන්නේ අකමැති රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, අරමුණු ඔය ටික ලැබෙනවා නම් ඔන්න දුකයි. එහෙම නැතුව මේ භෞතික වශයෙන් තියෙන ගෙවල් දොරවල්, යාන වාහන, ඇඳුම් පැළඳුම්, මිල මුදල් මේ වාගෙන් සැපදක හොයන්න පුළුවන්ද? මේ වගේ හොයන්න බෑ. අපි හිතමු කෝටි ගණන් සල්ලි තියෙන කෙනෙක් දැක්කහම අපි හිතනවා අනේ අරයා නම් හොඳට සැප විඳිනවා. එයාගේ ගෙදරත් හරි ලොකුයි. යන වාහනත් මහ විශාල වාහන. ඕනතරම් වැඩකාරයෝ දෙසිදැස්සෝ ඉන්නවා. එයා නම් හොඳට සැප විඳිනවා කියලා බාහිරව ඉන්න කෙනෙක් හිතුවට එයා ඒ ගෙදර ඉඳගෙන
එයා ඒ gedara ඉන්න කෙනාට ලැබෙන්නේ අකමැති රූප නම්, අකමැති ශබ්ද නම්, අකමැති ආග්‍රහණ නම්, අකමැති රස නම්, අකමැති පහස නම්, අකමැති අරමුණු නම්, බාහිරට පෙවුනට එයා ඉන්නේ ගිනි ගොඩක. එහෙනම් අපි ඒක හොඳට තේරුම් ගන්නට ඕන. එහෙමනම් දැන් පින්නතුලා හිතට ගන්න මේකේ තියෙන ආස්වාදය තමයි මේ ඉන්ද්‍රයන්ට ගෝචර වන ආස්වාද ජනක අරමුණු. ਉਹ ටික තමයි ආස්වාදය කියලා කියන්නේ. එහෙමනම් අපි ආදීනව පැත්ත ටිකක් හිතලා බලමු. දැන් මේ කාමයේ තියෙන ආදීනව මොනවද? ආදීනව ගත්තොත් පින්නතුනේ අපිට එක එක අංශයෙන් ගන්නට පුළුවන්. මොකද මේ ආදීනව දැකීම ඍණාත්මක පැත්තක් එහෙම කියලා හිතන්න එපා. මේක තමයි නියම ධනාත්මක චින්තනය. මේ සසරෙන් ඈතර වෙන්න නම් මේ අවබෝධයෙන්ම කලකිරීම අත්‍යවශ්‍යයි. මේ කලකිරීම කියන එක අපි සිංහල භාෂාවේ යොදාගෙන තියෙන පිළිතුරු ද්වේෂයට. ඕන දැන් අපිට මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් ඔන්න අපි කලකිරෙනවා. ඒ ද්වේෂය. ඒක නෙවෙයි මෙතන කියන්නේ. මේ අවබෝධයෙන් කලකිරෙන කෙනාට තරහ යන්නේ නැහැ. එයා යථාර්ථය දකිනවා. අර විපල්ලාස වලින් අයින් වෙලා එයා දන්නවා මෙන්න මේකයි මේකේ ස්වභාවය. අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන් දන්නවා. දුක් දේ මේක දුකයි කියලා දන්නවා. අසුබ දේ අසුබ දෙයක් හැටියට දන්නවා. අනාත්ම දේ අනාත්ම දෙයක් හැටියට දන්නවා. සාමාන්‍යයෙන් අපේ ස්වභාවය තමයි අපි අනිත්‍ය දේ දකින්නෙම නිට්ටය හැටියට. මේ පැල් බැඳගෙන බනහනව අනිත්‍යයි අනිත්‍යයි කියලා. නමුත් යටින් හිතන්නේ නිට්ටය හැටියට. ඊළඟට දුකයි දුකයි කියලා අපි නිතරම කතා කරනවා. නමුත් හිත ඇතුලෙන් කියනවා නෑ මේකේ ලොකු සැපයක් තියෙනවා. ඊළඟට දැන් බලන්න අසුභයි කියන එක දැන් මේ ශරීර කූඩුව ගත්තාම මොන තරම් අසුචි වලක්ද? නමුත් පින්නතුනේ අපි මේක අල්ලන්නේම සුභ හැටියට. ඒ මොකද සංඥා විපල්ලාසේ වැරදි හඳුනා ගැනීමක්. ඊළඟට බලන්න මේ අනාත්මදී මේක වසඟේ පවත්තන්න බෑ. දැන් අපිට පුළුවන් ද අපේ ශරීරය අපිට ඕන විදිහට පවත්තන්න බෑනේ. එහෙමනම් ඉතින් අපේ කොණ්ඩේ දෙන්නේ නැතුව තියාගන්න පුළුවන් වෙන්න ඕන. හැම රැලි වැටෙන්නේ නැති වෙන්න තියාගන්න පුළුවන් වෙන්න ඕන. ධනිස් සමාරු හැදෙන්නේ නැති වෙන්න තියාගන්න පුළුවන් වෙන්න ඕනේ. කොටින්ම වයසට යන්නේ නැති වෙන්න පුළුවන් වෙන්න ඕන. ඉතින් ඒව වෙනවනේ. ඒ තමයි ආදීනව. එතකොට දැන් බලන්න අසුබදී අපි අල්ලන්නේ සුබ වශයෙන්. ඊළඟට පින්නතුනේ අනාත්මදී අපි අල්ලන්නේ ආත්ම හැටියට. ඒවට කියනවා විපල්ලාස කියලා. එහෙමනම් මේකේ ආදීනව පැත්ත අපි ටිකක් විමසලා බලමු. දැන් බලන්න පින්නතුනේ අපි හිතමු අපි පුංචි කාලේ ඔන්න ඉපදුනා. දෙමව්පියන්ගේ පිහිටෙන් ඔන්න අපි බහ තීරණ වයසට දන ගාලා ඊට පස්සේ ක්‍රමානුකූලව නැගිටලා ඔන්න දැන් යාන්තමට බහ තීරණ වයසට එනවා. බහ තීරණ වයසට එනකොට ටිකක් අවුරුදු 3ක් 3මාරක් විතර එනකොට අම්මලා මොකද කරන්නේ? අපිව ඔන්න ලදරු පාසලකට අරයි යනවා. සමහර පුංචි දරුවෝ ඉතින් අඬනවා යන්න බෑ කියලා. නමුත් අඬා හරි අම්මලා ගිහින් දානව නේද? ඇයි ඒ ගිහින් දාන්නේ? අනාගතේ අපට සැප දෙන්න. සැප දෙනවා කියන්නේ මොකද්ද? අපි කැමති රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ අරමුණු ලබා දෙන්න තමයි අම්මලා මේ වැඩේ කරන්නේ. එහෙම නැතු අනේ පුතේ මේ සසර බියකරුයි. ඔයා මෙතනින් මූලික අධ්‍යාපනය හදාරලා ඉක්මනට සසුන්ගත වෙලා නිවන් දකින්න කියලා ගිහින් දාන්නේ නෑනේ. ගිහින් දාන්නේ ඉතින් අනාගතයේ හොඳට මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ අරමුණු ලබා දෙන්න. එතකොට දැන් බලන්න අර පුංචි දරුවා අඬනවනේ යන්න බෑ කියලා. ඇත්තටම හිතලා බලනකොට මේ ඇඬීමක් පින්නතුනි මේ කාමයේ ආදීනවයක් තමයි. ඊළඟට ඔන්න අධ්‍යාපනය. මම මේක අංශකින් විතරයි කියන්නේ. ඔන්න බලන්න තින් අධ්‍යාපනයේ දැන් ඒක පුදුම දෙයක් නේ අද කාලේ ගත්තොත්. දැන් ටිකක් මීට අවුරුදු 20කට 30කට කලින් නම් මේ අධ්‍යාපනයේ මෙතර මහා සංකීර්ණ දෙයක් වුණේ නැහැ. අද බලන්න පින්නතුනේ මේ පුංචි දරුවාට ළමා කාලයක් නැහැ.
එතකොට දැන් මේ ළමයා ඒ තරඟෙට ඒ රැල්ලට ගියේ නැත්තම් අල්ලගන්නත් බෑ. එතකොට බලන්න දැන් සමහර දරුවෝ උදේ 5ට 5මාරට පහසල් ඇඳුම අඳිනවා. රෑ 7-8 වෙනකම් මේ පාසල් ඇඳුමෙමයි. පන්ති කෙලවරක් නැහැ. ඉතින් දැන් අපි හැමෝම ඉගෙන ගත්ත අයනේ. දැන් බලන්න අපි ඉගෙන ගන්න කාලේ කරපු පාඨමාලා විභාග ගැන හිතනකොට දැන් බයක් හිතෙන්නේ නැද්ද? හිතෙනවා අනේ මේවා කොහොමද කරේ කියලා. එතකොට බලන්න මේ ඉගෙන ගන්නවා කියන එක සැපද? දුකක්. ඇයි ඉතින් මෙච්චර මහන්සි වෙන්නේ? අනාගතේ සැප විඳින්න. එතකොට බලන්න ඔය අවුරුදු 15ක් විතර ඉගෙන ගැනීම තනි කරම පින්නතුනි කාමී ආදීනවයක් නෙවෙයිද? ආදීනවයක්. හැබැයි මේක මේ වරදවා තේරුම් ගන්න එපා. කීජයටවත් මම මේ දේශනාවෙන් ඉගෙන ගන්න එපා කියන එක නෙවෙයි මේ කියන්නේ. මම මේ කියන්නේ මේක කරන්න වෙනවා. හැබැයි මේකේ තියෙන ආදීනව. හරි අපි හිතමුකෝ ඕනම දෙයක ඉතින් අර කියනවනේ පැරණි කතාවකුත් කන්දක් නගින්න ඕනේ. පල්ලමක් බහින්න කියලා එහෙම කියනවනේ නේද? හරි ඉතින් දැන් අවුරුදු 15 නැග්ගට පස්සේ ප්‍රශ්න ඉවර නම් කමන්නේ නැහනේ. ඒක පොඩ්ඩක් හරි හිත හදා ගන්න පුළුවන්. ඊළඟට ඔන්න පින්නතුන රැකියාව. ඒකත් කාට හරි ළඟට ගිහිල්ලා ඔන්න රැකියාවක් හොයා ගන්නවා. ඉතින් රැකියාවක් හොයාගත්තම අර තියෙන ආදීන ඉවරයිද? නෑ. ඒක වෙන ස්වරූපයකින් ඔන්න ආදීනව පටන් ගන්නවා. ඉතින් ඊළඟට ඔන්න රැකියාවේ ප්‍රශ්න. මම මේ ආදීනව විතරයි කියන්නේ. ඉතින් සුළු සැපතක් වෙනුවෙන් දැන් මේ මහන්සි වෙන්නේ. අපි හිතමුකෝ දැන් හොඳ තැනක රැකියාවක් ලැබුණා. පින්නතුනි ඔන්න උදේට යනවා හවසට එනවා. දැන් මේ එකම චක්‍රය හිතලා බලනකොට දුකක් නෙවෙයිද? උදේට යනවා හවසට එනවා. ආපහු උදේට යනවා ආය හවසට එනවා. ඉතින් මේක දවසක්ද දෙකක්ද තුනක්ද? බලන්න පින්නතුනි අවුරුදු 20ක් 30ක් ඕකමනි කැරකෙන්නේ. හිතන්න නැති කෙනාට ඕකේ ආදීනවයක් තේරෙන්නේ නැහැ. හැබැයි හිතන කෙනෙකුට තේරෙනවා අනේ මොකද්ද මේ ජීවිතය කියලා. එතකොට බලන්න මේ පුංචි සැපයක් වෙනුවෙන් විඳින දුක් මම මේ කියන්නේ ආදීනව. දැන් සාමාන්‍යයෙන් Tamanට වාහනයක් තියෙනවා නම් ඒක දැන් මම මේ කියන්නේ අපිට බාහිරට පේන දුක විතරයි. දැන් Tamanට වාහනයක් තියෙනවා නම් ඔන්න වැඩට යන්න එන්න පුළුවන්. ඒකේ පුංචි පහසුවක් තියෙනවා. අපි හිතමුකෝ දැන් බලන්න ওই සතිය දවස්වලට බස්වල පින්නතුනි පොල් පැටෙවුවා වගේ. ඉතින් ඔන්න තෙරපි වැඩට එනවා හවසටත් ගෙදර යන්නේ එහෙමයි. ඉතින් ගිහිල්ලා ඔන්න 7-8 වෙනවා ගෙවල් වලට යනකොට මොනු හරි වෙලා කනවා. නිදා ගන්නවා උදේ 4ට විතර අවදි වෙනවා කෑම හදා ගන්නවා කෑම බැඳ ගන්නවා ආයෙනවා. ඉතින් මේවා හිතලා බලනකොට පුදුම ආදීනවයක්. ඊළඟට දැන් බලන්න එතනින් නවතින්නේ නැහැ. ඊළඟට ඉතින් ඔන්න දරුවෝ හදනවා. දරුවෝ වෙනුවෙන්ම පින්නතුනි කොච්චර දෙමව්පියෝ මහන්සි වෙනවද? ඊළඟට ඒ දරුවන්ට උගන්වන්න ඕන. ඒ දරුවෝ නොමග ගියොත් දෙමව්පියන්ට සම්පූර්ණයෙන්ම පුදුම චිත්ත පීඩාවක් ගෙන දෙනවා. ඊළඟට ඒ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සකස් කරන්න ඕන. ඒ දරුවෝ ආවා විවාහ කරලා දෙන්න ඕන. ඊළඟට මුණුබුරු මිනිබිරියෝ බලා ගන්න ඕන. මේ ඔක්කොම පින්නතුනි කාමයන්ගේ ආදීනව. දැන් බලන්න අපි කරන සෑම ව්‍යාපෘතියක්ම සෑම දෙයක්ම හරියනවා කියලා දෙයක්වත් නැහැනේ. දැන් මේක ඇත්තටම මම මේ පුනපුනා නැවත මතක් කරන්නේ මේ දේශනාව අහලා හිතන්න නම් එපා අනේ මේ හාමුදුරුවෝ මේ ජීවිතේ නිකන් ඍණාත්මකම පැත්තක් පෙන්වුවා අපට එපා වුණා කියලා හිතන්න එපා. මම මේ කියන්නේ එපා වෙන්න තමයි. නේද? මේ නිබ්බිදාව ඇති වෙන්න එපේ. ඒ නිසායි මම මේ ටික කියන්නේ. නැත්තම් සමහර අය හිතනවා අනේ මේ බෞද්ධ මේ තථාගත ධර්මයේ තනි කරම අපිව නිකන් පහලට ඇද දාන එකක්. එහෙම නෙවෙයි පින්නතුනේ. තථාගත ධර්මයේ තරම් උද්‍යෝගය ඇති කළ දෙන සූත්‍ර දේශනා ඇත්තට වෙන කොහෙවත් තියෙනවද දන්නේ නැහැ. දැන් ආර්ථික උත්පාදනයේ පිළිබඳව බලන්න උන්වහන්සේ වදාළ දෙසුම් උත්හාන සම්පදාව තියෙන්න ඕනේ. අර පස් කාල හරි නැගිටිනවා කියන වීරිය තියෙන්න ඕන. ඊළඟට
ඒ වීරිය ඇතුළේ කරුණු 4ක් උන්වහන්සේ පෙන්වුවා. තමන් කරන වෘත්තිය මොකක් වුණත් දක්ෂ වෙන්න ඕනේ. කම්මැලි නැති වෙන්න ඕනේ. පරීක්ෂණ කරන්න ඕන. හොඳ කලමනාකාරීත්වයක් තියෙන්න ඕනේ. දැන් බලන්න මේවා තිබුණොත් බලායිදි දිනු වෙන්න පුළුවන්. ඒක වෙනම පැත්තක්. මම මේ කියන්නේ ඉපදි මෙරි මෙරි යන මේ දීර්ඝ සසර නවත්තන්න නම් අපි මේක තේරුම් ගන්නට ඕන. මේක තේරුම් ගන්නවා කියලා කියන්නේ ගිහියෙක් හැටියට එහෙනම් මට දැන් මේ කිසිවක් වැඩක් නැහැ. ඔන්න ඔය පැත්තකටලා මං ඉන්නවා කියලා ඉන්න එක නෙවෙයි. අවබෝධෙන් ජීවත් වෙනවා කියලා කියන්නේ ඒක වෙනම දෙයක්. ඒක අපි මේ දේශනාවේ කාලේ තිබුණොත් මේ දේශනාව අවසානයේ ඒකත් පින්නතුලට කියන්නම්. එහෙනම් දැන් ඔය ආදීනව පැත්ත එක පැත්තක් ඔය මම කිව්වේ. ඊළඟට බලන්න දැන් අපි කිව්වා නොයෙක් ව්‍යාපෘති ව්‍යාපාර අපි පටන් ගන්නවා. අපි හිතමු ගොවිතැනක් පටන් ගත්තයි කියලා. ඔය ගොවිතැන් කරන ගොවියෝ අවකාශයෙන් කොටනවා. කොටලා පොළව හදලා ඔය බීජ වර්ග හොයාගෙන ඉතින් බීජ වර්ග හොයාගන්නෙත් හතර වටේට ණය වෙලා. ඒක තමයි අපේ රටේ හැටි. ඉතින් ණය වෙලා පින්නතුනේ ඕන දැන් මේ වගාව කරගෙන යනවා. දැන් පොළොවට දාලා පැලී හොඳට හැදීගෙන එනවා. ඔන්න හොඳටම නියඟයක් අල්ලනවා. වගාව සම්පූර්ණ ඉවරයි. ගෝවියා වසබනවා. මෙන්න කාමයන්ගේ ආදීනව. ඊළඟට බලන්න දැන් අම්මා කෙනෙක් කිව්වහම දරුවෙකුට පුදුම ආදරයක් සෙනෙහසක් තියෙන කෙනෙක් තමයි අම්මා කියලා කියන්නේ. එතකොට මේ කාමයේ ආදීනව බලන්න මේ දරුවෝ චූටි දරුවෝ ඉන්න අම්මලා මේ දරුවෝ දාලා යනවනේ මේ කාමයේ නිසා. එතකොට මේවා ආදීනව හැටියට නෙවෙයි අපිට හිතන්න තියෙන්නේ. ආදීනව. දැන් බලන්න වයෝවෘද්ධ අම්මලා සමහර වයෝවෘද්ධ අම්මලා මේ තරුණ දුවා පුතා එක්ක පුදුම තරහකින් ඉන්නවා. එහෙම අම්මලා තාත්තලාත් එක්ක ටිකක් කතා කරලා බලපුවාම ඔන්න එක්කෝ ඉඩමක්, එක්කෝ සල්ලි, එක්කෝ ගෙයක් මොකක් හරි දෙයකට තරහ වෙලා. එතකොට බලන්න ඇට මිදුළු දක්වාම කැවි ගිය සෙනෙහවන්තකමක් නැති වෙනවා මේ කාමයේ නිසා. ඒ නිසා පින්නතුනි මේකේ ආදීනව පැත්ත හිතන්න ගියොත් කෙලවරක් නැහැ. ඊළඟට දැන් මේ ජීවත් වෙලා ඉන්නකොට නෝය මරුණට පස්සේ කොහොමද මේකේ ආදීනව? පින්නතුනි හොඳට මතක තියාගන්න අපිට ලොකු අනතුරක් තියෙනවා. දැන් අපි හිතමු අපි දැන් අර ඇහෙන් කනෙන් නාසයෙන් ඊළඟට මේ කයෙන් ඊළඟට මේ සිතින් අරමුණු අරගෙන ඒ අරමුණු පිළිබඳව ආස්වාද ජනකව ඉන්නවා. අපි කියන්නේ අර මනෝලෝකයක ඉන්නවා කියලා. මනෝලෝකයක ඉන්න වෙලාවකට අපි මැරුණොත් කෙලින්ම අපායේ. එතකොට බලන්නකො පුදුම අනතුරක් නැද්ද අපට? දැන් මම භික්ෂුන් වහන්සේ නමක්. දැන් මගේ පන්සල මම ලස්සනට හදලා තියෙනවා. අපි හිතමු. ඉතින් මම පන්සල ගැනම හිත අනේ මේක ලස්සනයි කිය ඉන්න වෙලාවක මම අපවත් වුණොත් කෙලින්ම අපායේ. මම මහානදම් පිරුම කියලා එකක් නැහැ. අය ආදිත්‍ය පරයය සූත්‍රය එහෙමනේ සඳහන් වෙන්නේ නේද? එහෙනම් මේ අම්මලාට තාත්තලාට වුණත් එහෙමයි. තමන්ගේ දරුවෝ හදලා අනේ මගේ දරුවා මෙහෙමයි කියලා දරුවෝ ගැන ආස්වාද ජනකව ඉන්න වෙලාවක මැරුණොත් මොකද වෙන්නේ? කෙලින්ම අපායේ. ඉතින් මේ අත්තු බල එහෙනම් ඉතින් අපිට ජීවත් වෙන්න බෑනේ කියලා වගේ හැඟීමක් ඇති වෙන්න පුළුවන්. ඒකයි මම කිව්වේ අවබෝධයෙන් ජීවත් වෙන්න පුළුවන් නම් ඔය අනතුර නැහැ. අවබෝධයෙන් කියලා කිව්වේ මම මේ දේශනාව පටන් ගන්නකොටම කිව්වා අපි මේ දේවල් ජීවිතේ පළමුවෙන්ම කරන දේවල් නෙවෙයි කියලා. නේද? දැන් අපි හිතමු අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් තමන්ගේ දරුවන්ට බැඳිලා ඉන්නවා. ඒක සාමාන්‍ය ස්වභාවයක්. මේ මිනිස්යන්ට විතරක් නෙවෙයි. තිරිසංගත සතුන් වුණත් තමන්ගේ දරුවන්ට ආදරේ. හැබැයි මිනිස්යන් හැටියට මේ ත්‍රි සද්ධර්මයේ ලැබිච්ච වෙලාවේ ඊට වඩා උසස් විදිහට අපිට හිතන්න පුළුවන්. ඒ කොහොමද? දැන් තාත්තා කෙනෙක් අපි හිතමු අම්මා කෙනෙක්. අපි අම්මා ගමුකෝ. අම්මා වුණ දරුවෝ හදනවා. අපි හිතමු දරුවෝ දෙන්නෙක් තුන් දෙනෙක් ඉන්නවයි කියලා. අම්මා දරුවන්ට බොහොම ආදරෙන් ඉන්න ඕන. ඒක විවාදයක් නෑ.
සමහර අම්මලා ඔන්න මන් දැන් ධර්මයේ කරා යන කෙනෙක් ඕගොල්ලෝගේ වැඩ බලා ගන්න කියලා පුංචි දරුවෝ අතහරිනවා. ඒක හරි මෝඩකමක්. ඒක ධර්මයේ යෑමක් නෙවෙයි. ඒ දරුවෝ අන්තිමට නොමග ගියාම මේ අම්මගේ ධර්මයකුත් නැහැ. අන්තිමට ඔක්කොම අවුල්. ඒ නිසා මේවා ඇඟට නොදැනි කරන දේවල්. ඒක කාටවත් පෙන්වන්න ඕනේ නැහැ. තමන් අවබෝධයෙන් ඉන්නවා කියලා. දරුවන්ට බොහෝම ආදරෙන් ඉන්නවා. මොකද දරුවෙකුට ඒ අවශ්‍ය ආදරය ලැබෙන්න ඕන. ඒ ලැබුණ නැත්නම් ඒ දරුවා වෙන ආදරයක් හොයාගෙන යනවා. නැත්නම් වෙනවට මොනවට හරි පැටලෙනවා. එහෙම නෙවෙයි. අම්මා තේරුම් ගන්න ඕනේ අනේ මම මේ දරුවා හදනවා. හැබැයි ඉතින් මම මේ පුරුද්දට වගේ සසර කරගෙන ආපු එකක් නෙමෙයි. දරුවෝ දැන් මං කෝටි ප්‍රකෝටි ගණන් අසංකේය ගණන් හදලා ඇති. වැලි කැට ගානට දරුවෝ හදලා ඇති. දැන් වැඩි ඕනේ දැන් මේ දරුවෝ හදපු මේ ජීවිතේ මේ අම්මලා ඊට ඉස්සෙල්ලා ජීවිතේ හදපු දරුවෝ මතකද? නෑනේ. ඊළඟට දැන් මෙතනින් ගියාට පස්සේ හදන දරුවෝ මතකද? මෙහෙම තේරෙනවද? නෑනේ. තේව ගානකුත් නෑ. එතකොට මේ වර්තමානයේ ඉන්න දරුවෝ හරියට ඒකයි මම කිව්වේ හරියට මේ ජීවිතේ පළවෙනි වතාවට දරුවෝ හැදුවා වගේ තමයි අපි දරුවෝ අල්ලගන්නේ. ඇති දෙයක් නෑ. මේ සසර කරපු දෙයක්. ඒ විදිහට හිතනකොට පින්නතුනේ යුතුයකම් ඉෂ්ට වෙනවා අර අලකොලේ දාපු වතුර ටික වගේ. අවබෝධයෙන් ඉන්නේ. දරුවන්ට බැඳිලා දරුවොත් අරගෙන යන්න කල්පනා කරන්නේ. දැන් අද ගොඩාක් ගිහියෝ පින්නතුනේ භූතයෝ ප්‍රේතයෝ වෙලා ඉන්න උපදින්නේ ඇයි? ගෙයක් හදනවා ගේත් අරගෙන යන්නයි කල්පනාව. දරුවෝ හදනවා දරුවෝ දාලා යන්න බෑ. ඉතින් ඒක මෝඩ බැඳීමක් නෙවෙයිද? මෝඩ බැඳීමක්. ඉතින් දැන් බලන්නකෝ තථාගත ධර්මයේ කොතනවත් කියනවද ගෙවල් හදන්න එපා, වාහන ගන්න එපා, කතාද බඳින්න එපා, හොඳට අඳින්න එපා කියලා එහෙම නෑනේ. තියෙන්නේ කොහොමද? අවබෝධයෙන්. දැන් තමන් ගෙට බැඳෙනවා කියලා තමන්ට දැනෙනවා නම් තමන් හිතන්න ඕනේ අනේ ඉතින් මම මේ පර්චස් 10ක 20ක තියෙන මේ ගෙට බැඳෙන්නේ මොකටද? සංසාරේ මම සක්විති රජු වෘත්තිලා හිටියන්නේ. මට තිබිච්ච මාලිගාව කොහොම තියෙන්නේ නැද්ද? ඒවා දැන් සියල්ල අනිත්‍ය වෙලා ගිහිල්ලා. ඊළඟට මෙතනින් එහාට ගියාම අනාගතෙත් මට ලැබෙන දේවල් හිතා ගන්න බෑ. හැම එකක්ම අනිත්‍යයි. ඔහොම හිතනකොට පින්නතුනි මොකද්ද දාලා යන්න බැරි? පුළුවන්. දැන් අපි හිතමු ස්වාමියා බිරිඳ. ස්වාමියා හිතනවා අනේ මගේ මේ බිරිඳ ඉතින් අනාදිමත් සංසාරයේ බිරිඳෑවරු කොච්චර ඉන්නේද කියලා හිතන්න බැරිද? පුළුවන්. හැබැයි ඉතින් ඕක නෝනට කියන්න යන්න හොඳ නෑ. මොකද නෝනා ධර්මයට ගිහිල්ලා නැත්තම් එතන ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. නේද? හැබැයි දෙන්නම අවබෝධයෙන් ඉන්නවා නම් ඒක කිසි ගැටලුවක් නෑ. ඉතින් එහෙමනම් පින්නතුනි මේවා යාන්තමටවත් ලෝකෙට පේන්න ඕන දේවල් නෙවෙයි. තමා අවබෝධයෙන් හිටියොත් තමාගේ පිළිසරණ තමාගේ රැකවරණ ඒකාන්තයෙන් Tamanට ලැබෙනවා. අර අපේ අයට තියෙන පුංචි වංචනික ධර්මයක් Taman ධර්මයේ යනවා නම් චුට්ටක් හරි පෙන්වන්න ඕන. නිකන් පොඩ්ඩක් සංවරයෙන් හරි පෙන්වන්න බලනවා. ඔන්න ඔතන තමයි වරදින්නේ. ඒ නිසා ඒ උපක්ලේශ වලට අහු වෙන්නේ නැතුව අපි මේ ධර්ම මාර්ගයේ ඉස්සරහට යන්නට ඕන. එතකොට බලන්න පින්නතුනි කාමයේ ආදීනව පැත්ත අපි හිතුවොත් දැන් බලන්න අජාසත් රජුරු. අජාසත් රජුරු පින්නතුනි රජකම නිසා මේ කාමයේ නිසා තමන්ගේ තාත්තා මැරුවා. ආනන්තරීය පාප කර්මය කරගත්තා. එතකොට පසු කාලයේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා හොඳ සද්ධාවන්තෙක් වුණා. හැබැයි එතකොට ඉතින් කෝච්චිය ගිහලා ඉවරයි. ආනන්තරීය පාප කර්මයක් සිද්ධ වෙලා ඉවරයි. හැබැයි මෙතුමා තමයි පළවෙනි සංගායනාවට ප්‍රධාන දායකත්වයේ දරුවේ. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ විශේෂ ස්ථානාන්තරයක් ලැබුවා. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයන් අතර පුහුදුන් ශ්‍රාවකයන් අතර සද්ධාව වැඩිම කෙනා තමයි අජාසත් රජු. ඉතින් බලන්න පුංචි ස්ථානාන්තරයක්ද. ඒ කියන්නේ අජාසත් රජු බණහඬ ආපුවාම බුදුරජාණන් වහන්සේ පැය 5ක් බණ කිව්වත් අත් දෙක නලලෙන් තියාගෙනමලු බණහන්. ඒ තරම් සද්ධාවක් තිබුණා. ඉතින් දැන් මේ රජු එච්චර සද්ධාවක් තිබිලත් පින්නතුනි දැන් මම මේ බණ කියන වෙලාවෙත් අජාසත් රජු කොහෙද ඉන්නේ?
ලෝකුඹුනිරේ දුක් විඳිනවා. ඇත්තම අවීචියට යන්නේ නැතුව නැවතුනේ තථාගතයන් වහන්සේගේ කල්යාණ මිත්‍රකම නිසා. හැබැයි ලෝකුඹුනිරේ කියන්නේ සුළුපටු දුකක් තියෙන තැනක් නෙවෙයි. දැන් බලන්න බුදුරජාණන් වහන්සේගෙන් තානාන්තර ලැබලා ප්‍රථම සංගායනාවට දායකත්වයේ දරලා ඉතින් පින්නතුනි පුදුමාකාර සද්ධාවත් තිබිච්ච මේ රජුරෝ මේ වෙලාවෙත් අපි දැන් මේ බණ කියන වෙලාවෙත් ඒ රජුරෝ අපා දුක් විඳිනවා. මෙන්න කාමයන්ගේ ආදීනව. එදා ඉතින් මේ ලැබෙන්න තිබිච්ච රජකම ගැන කාමයේ ඇති වෙලානේ මේ තාත්තා මැරුවේ. දැන් බලන්න දේවදත්තටත් එහෙමයි. දේවදත්තත් පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ ළඟම ඥාති යසෝදරාවගේ අයියානේ. හැබැයි බුද්ධත්වයට කාමයේ ඇති වුණා. දැන් මෙතන අපි හිතමු කාට හරි බුදු බව ලබන්න ඕන නම් ඒක ලබා ගන්න ක්‍රමයක් තියෙනවා. ඒ පිළිවෙලටම මෙයා හිතුවේ මේක ගහලා ගන්න පුළුවන් කියලා. ඉතින් බුදු බවට තිබිච්ච කාමයේ නිසා බුදුරජාණන් වහන්සේ නැති කරලා එයා බුදු වෙනවා කියලා එයා හිතුවේ. අන්තිමට බුදුරජාණන් වහන්සේට පුදුම පීඩාවන් කරා අර ගල් පෙල්ලලා තථාගත ශරීරයේ සෙලෙව්වා. ආනන්තරිය පාප කර්මයක් කරගත්තා. සංඝයා දෙකට කඩලා සංඝ බේදී කරා. දැන් බලන්න මේ වෙලාවෙත් අපි මේ බණ කියන වෙලාවේ දේවදත්ත හාමුදුරුවෝ කියන්නේ පුංචි කෙනෙක් නෙවෙයි, උඩින් ගිය කෙනෙක්. අභිඥා තිබුණා. නමුත් බලන්න මේ කාමයේ නිසා මේ වෙලාවෙත් අවීචි මහා නරකයේ දුක් විඳිනවා. ඒ නිසා අපි මෙතනදී ආත්මාර්ථකාමී වෙන්න ඕන. ඒ වචනයට අපි කැමති නෑ නේද? නමුත් පින්නතුනේ එකකින් කාටවත් හානියක් වෙන්නේ නෑ. අපි දරුවෝ හදලා දරුවන්ට යුතුයකම් කරලා අර අලකොලේ දාපු වතුර ටික වගේ අනවශ්‍ය බැඳීමක් තියාගන්න එපා. යුතුයකම් ඉෂ්ට කළා, ආදරේ ලබා දුන්න, හැමදේම ඉෂ්ට කළා. හැබැයි තමන් කල්පනා කරන්න ඕනේ අනේ මම මේ දේවල් වලට බැඳුනොත් මගේ දරුවෝ මේ මං හදපු ගෙදර ඉඳී. හැබැයි ඒ ගේ අතලම තියෙන කුණු කානුවක ප්‍රේතෙක් වෙලා මට ඉන්න වෙයි. අතරණ කමක් නෙවෙයිද? ඒ නිසා අපි දැන් මේවා තේරුම් ගන්න ඕන. ඒක තේරුම් ගත්තා නම් අවබෝධ කරගත්තා නම් අපිට සැනසෙල්ල හදාගන්න පුළුවන්. එහෙමනම් දැන් කාමයන්ගේ ආදීනව හොඳට තේරුණා. ඊළඟට පින්නතුනේ මේකේ නිස්සරණයක් තියෙනවා. නිදහස් වීමකුත් එපැයි නේද? නිදහස් වීම වෙන මොකක්වත්ම නෙවෙයි මේ කාමයට තියෙන කැමැත්ත අතහැරියා නම් වැඩේ ඉවරයි. හැබැයි ඉතින් ඔක වචනෙන් දෙකකින් කියලා දැම්මට ඒකට ඉතින් හොඳ පරිශ්‍රමයක්, වීරියක් අනිවාර්යෙන් තියෙන්නට ඕන. ඊළඟට පින්නතුනේ දැන් මෙතන සඳහන් වුණා රූපය. රූපයේ ආදීනව අපි දකින්න ඕන. රූප කියලා කිව්වහම ඒක මහා සංකීර්ණ වචනයක්. දැන් මේ ශබ්දයටත් අපි රූපය කියලා කියන්නේ. ගන්ධ සුවඳටත් රූපය කියලා කියන්නේ. රසයටත් රූපය කියන්නේ. ඊළඟට පින්නතුනේ පහසටත් කියන්නේ රූපය. එතකොට රූප කියන එකේ තේරුම් ගත්තම අපිට ඒක හිතා ගන්න පුළුවන්. රුප්පතීතිකෝ භික්ඛවේ තස්මා රූපන්ති උච්චති. රූපය කියලා කියන්නේ කැඩිලා බිඳිලා විනාශ වෙලා සුණු මිසුණු වෙලා යන දෙයට තමයි රූපය කියන්නේ. එහෙම නැතුව මේ ඇහැට පේන දෙයට විතරක් නෙවෙයි. එහෙමනම් දැන් අපි බලමුකෝ මේ ඇහැට පේන රූපේ අපි සරලවම හිතලා. දැන් මේ මා ඉදිරියේ මේ පිනුතල බණ අහනවා මේ ඔක්කොම රූප. දැන් මේ රූපේ තියෙන ආස්වාදය මොකද්ද? ඒක හරියට විදිල්ලක් කොටනවා වගේ. රූපේ තියෙන ආස්වාදය තමයි අවුරුදු 15 විතර ඉඳලා අවුරුදු 30 වගේ දක්වා කාලය. ඒ කාලේ තියෙන රූපේ ලස්සනයි, හිනාව ලස්සනයි, ඇඳුම් පිළිවෙලයි, කවුරුත් කැමති. ඕක තමයි ආස්වාදේ. නේද? ඒ ආස්වාද කාලෙත් මේක වෙනසලා යන්න පුළුවන්. නමුත් සමත්යක් හැටියට ගත්තොත් ඔන්න ආස්වාද කාලයේ රූපේ. ආදීනවේ ඒ ලස්සන රූපේ මොන්න කොණ්ඩේ දෙන්න ගන්නවා නේද? හැමරැලි වැටෙනවා, බෙහෙත් බොණ්ඩ වෙනවා, ඔන්න ආදීනේ පටන් ගන්නවා. ඊට පස්සේ වයසට යනවා, හැරමිට්ටක් ඕන වෙනවා, නාකි වෙනවා, අන්තිමට ඇඳටම වැටෙනවා, මැරෙනවා. මැරුණට පස්සේ ඉතින් පින්නතුනේ වලල්ලා පුච්චලා දාන ඔන්න රූපේ ආදීනවා. උවට මහා කාලයක් යනවා කියලා හිතන්න එපා. දැන් වයසට ගියයි බලන්න ටිකක් කල්පනා කරලා අනේ අපි මේ කාලේ කොහොමද ගියේ කියලා Tamanටත් හිතා ගන්න බෑ.
ඒ කියන්නේ අපි පුංචි කාලේ දැන් අපි තරුණ කාලේ අපේ අම්මලාට අවුරුදු 35ක් 40ක් වගේ කාලේ අපිට අම්මලා පෙවුනේ අපිට මහ ලොකු වයසක් වගේ අය හැටියට. නමුත් අපට දැන් අවුරුදු 50ක් ගිහිල්ලත් අපි බබාලා වෙන්න යනවා. ඒ කියන්නේ අපට අපේ වයස තේරෙන්නේ නැහැ. ඒක තමයි ඒකේ හැටි. ඒ පුහුදුන් ගතිය. එහෙම නෙමෙයි මේ යථාර්ථය අපි තේරුම් ගන්න ඕන. එහෙමනම් රූපේ ආදීනව කොච්චර තියෙනවද? හැබැයි පුතත්ජන මිනිස්යාගේ ස්වභාවය තමයි ආදීනව පැත්ත හිතන්නේවත් නැහැ. දැන් බලන්න හොඳට වයෝවෘද්ධ දෙන්නෙක් දැක්කොත් ආච්චි කෙනෙක් 100ක් කෙනෙක් හොඳට දුවලා පැනලා වැඩ කරන දෙන්නෙක් දැක්කොත් සාමාන්‍ය මිනිස්සු කොහොමද කියන්නේ? මේගොල්ලෝ මෙහෙමනම් දැන් තරුණ කාලේ කොහොම ඉන්න ඇද්ද කියලා කියනව නේද? දැන් මේ ලස්සන දරුවෙක් දැක්කොත් ගැහැණු ළමෙක් හරි පිරිමි ළමෙක් හරි අපි හිතමු අවුරුදු 20ක් 30ක් වගේ බොහොම ලස්සනට ඉන්න දරුවෙක් දැක්කොත් අපි හිතනවද අනේ තව අවුරුදු 20කින් 30කින් මේ ආච්චිලානි කියලා හිතනවද? කවදාවත් හිතෙන්නේ නැහැ. ඒ ආදීනව පැත්තේ එහෙම හිතෙන්නේ නැහැ. බලන්න ආස්වාදේ දකින්න ඕන නම් කොච්චර නාකි වුණත් එයාගේ අතීතයට ගිහිල්ලා හරි ආස්වාදේ දකින්න. ඒක තමයි පුතත්ජන ස්වභාවය. ඉතින් එහෙමනම් රූපේ නිස්සරණය තමයි රූපයට තියෙන කැමැත්ත අතහැරියානම් වැඩේ ඉවරයි. ඊළඟට පින්නතුනි වේදනාවෙත් ආස්වාදයක් තියෙනවා ආදීනවයක් තියෙනවා නිස්සරණයක් තියෙනවා. උතෙන්ටත් අපි අහු වෙනවා. වේදනාවට මේ සැප දුක් උපේක්ෂා මේ වේදනාව නිසා පුදුම විදිහට කෙලෙස් ගලනවා. මෙතන වේදනාවේ ආස්වාදයේ හැටියට හැබැයි පෙන්වන්නේ ධ්‍යාන. පඨම, ဒုတိ ය, තතිය, චතුත්ථ කියන ධ්‍යාන තමයි ආස්වාදයේ හැටියට පෙන්වන්නේ. ධ්‍යාන කිව්වහම මෙයත් බය වෙන්න ඕනේ නෑ. දැන් අපි හිතමු මේ අම්මා කෙනෙක් හොඳට භාවනා කරනවා. ඉතින් හොඳ සමාධියක් තියෙනවා, නීවරණයටපත් වෙලා තියෙනවා. ඉතින් දැන් මේ අම්මට මේ භාවනාව මේ සමත භාවනාව ඕනමයි. ඒක පුදුම සැපයක්. ඒක කවදාවත් කම් සැපයෙන් ලබන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක පුදුමාකාර සැපයක් පින්නතුනේ චිත්ත සමාධියක් තුලින් ඇති වෙන්නේ. අන්න ඒක තමයි මෙතන ආස්වාදයේ හැටියට පෙන්වන්නේ. එහෙනම් ආදීනවේ හැටියට පෙන්වන්නේ ඒ සමාධියත් ඒ ධ්‍යානයත් හැමදාම තියෙන්නේ නැහැ. හැමදාම තියෙනවා නම් අපිට නිවන් දකින්න ඕනේ නෑනේ. ධ්‍යානයක් උපදව ගත්ත පැත්තකට වෙලා හිටියා. එහෙම බෑ. මේකත් පිරිහෙනවා. ඒක ආදීනවේ. නිස්සරණය තමයි මේ වේදනාවට තියෙන කැමැත්තත් අතහැරියානම් ගැටලුව ඉවරයි. එහෙනම් පින්නතුනි කාල වේලාව ඉක්ම ගියා. දැන් පින්නත් හැම කෙනෙක්ම තේරුම් ගන්න ඕන කැමැත්ත තමයි මහා විනාශය. අපිට තේරෙන්නේ මේ කැමැත්ත ආසාව කියන එක නිකන් පුදුමාකාර දෙයක් වගේ. හැබැයි මේ කැමැත්ත කියලා කියන්නේ ඇත්තටම මිත්‍ර ලීලාවෙන් ඉන්න වදකෙක් වගේ. දැන් තමන් ළඟ ඉන්න හොඳම යාළුවෙක් නමුත් මහ වදකෙක් ඉන්නේ. අන්න ඒ වගේ එකක් තමයි මේ කැමැත්ත කියලා කියන්නේ. මෙතන ඉන්න හැම කෙනෙක්ම මේ දේ ගැන හිතලා බලන්න. මේ ඇත්තන්ගේ ජීවිතේ යම් බඳු දුකක් විඳලා තියෙනවා නම් ඒ සෑම දුකක්ම විඳලා තියෙන කැමැත්ත මුල් කරගෙන නෙවෙයිද කියලා කල්පනා කරන්න. සෑම දුකක්ම විඳලා තියෙන පින්නතුනි කැමැත්ත මුල් කරගෙන. එහෙනම් මේක මිත්‍ර ලීලාවෙන් ඉන්න වදකෙක් වගේ. ඉතින් මේ මනුස්ස ජීවිතයක් ලැබුවා. මේක පුදුම අවස්ථාවක්. හැමෝම හිතන්න ඕනේ මේක අන්තිම බස් එක කියලා. මොකද මේ වගේ අවස්ථාවක් ආය අපට ලැබෙයිද කියලා කියන්න බෑ. ඒ නිසා අවබෝධයෙන් ජීවත් වෙන්නට අපි හැමදෙනාටම මේ දේශනාවත් උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් විශේෂයෙන් පින්නතුනේ අද කෘතවේදී මහා පින්කමක් සිද්ධ කරන්නේ. විශේෂයෙන්ම ජන්මදිනයේ සිහිපත් කරන පියාණන් PM බෝධිපාල ඒ ආදරණීය පියාණන්ගේ අප්‍රේල් මාස 2 වෙනි දිනට දෙන 63 වන ජන්මදිනය නිමිති කරගෙන ඒ දුවදරුවන් ඥාතීන් හැමදෙනාම තමයි අද මේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ බාර අරගෙන තියෙන්නේ. එහෙමනම් මේ පින්වත් පියාණන්ට බෝධිපාල පියාණන්ට පුණ්‍යවන්ත ජන්මදිනයක් වේවා. එතුමා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ සැලසේවා කියලා අපි ආශිංසන ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම බෝධිපාල පියාණන්ගේ හා අනෝමා මෑණියන්ගේ නැසීගේ දෙමව්පියන් ඇතුළු වර්ග පරම්පරාවල මියගිය සියලුම ඥාතීන්ට ඒකාන්තයෙන් මේ පින් පෙනේවා. අපේ ඥාතීන්
සාදු සාදු කියා මේ පින් අනුමෝදන් වෙත්වා කියලා අපි එයට පින් දෙමු. බෝධිපාල පියාණන්ට අනුමා මෑණියන්ට නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ වේවා කියලා නැවත නැවතත් ප්‍රාර්ථනා කරනවා. ප්‍රථම දිනාටත් ඒ වගේම පවුලේ සියලු ඥාතීන්ටත් සහභාගී වෙන සියලු දෙනාටත් ඒ කල්යාණ මිත්‍ර හැමෝටම චෙත් ප්‍රාර්ථනා කරනවා. මේ හැම දිනාටම අපල උපද්‍රවාදියක් නැත්තන් සියල්ල දුරු වේවා. නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ වේවා කියලා අපි හෘදයාංගම ප්‍රාර්ථනා කරනවා. දේශකයන් වහන්සේට චෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සියලුම දිව්‍ය රාජ මණ්ඩලයට අල්පේශාක්‍ය මහේශාක්‍ය සියලු දිව්‍ය රාජ මණ්ඩලයට පින් අනුමෝදන් කරන රටදය වෙනුවෙන් දිව්පිතු පැවිදි උතුමන් වහන්සේලා ඇතුළු සියලුම රණවිරුවන්ට විශේෂයෙන් පින් දෙනවා. ආබාධිත රණවිරුවන්ට චෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ධර්ම ශ්‍රවණය කර ලංකාවාසී ලෝකවාසී හැම දිනාටම සියලු සැනසෙල්ල වේවා. ඒ වගේම සැප ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණසම මේ උදාාර කුසල් උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන්ම පින්නතුනි බෞද්ධ ආනාලිකාවේ නිර්මාතෘ අතිපූජනීය දරණාගම කුසල ධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණසම මේ උදාාර කුසල් උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම බෞද්ධ ආනාලිකාවේ අධ්‍යක්ෂක බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේ ප්‍රධාන කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දිනාටම සියලු සැනසෙල්ල වේවා. අවසාන වශයෙන් පින්වත් බෝධිපාල මහත්මයා ප්‍රධාන අපි හැම දිනාටම ජාතියක් ජරාවක් ව්‍යාධියක් මරණයක් නැති සියල්වෙන් වෙන් වූ අජාති අජර අමරණීය නිර්වාණ ධාතුව ඒකාන්තයෙන්ම සාත්සාත් කර ගැනීම දක්වාම මේ කුසල් උපකාර වේවා කියලා කවුරුත් ප්‍රාර්ථනා පිහිටුවා ගනිමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති. සාදු සාදු සාදු. එවතුම් වූ සදරම දේශනා පවත්වා වදාළ තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය පූජ්‍යපාද මිරහවත්තේ පඤ්ඤාසිරි ගෞරවනීය ස්වාමින් වහන්සේට තවත් චිරාත් කාලයක් මෙවැනි වූ ශාසනික කටයුතු සිදු කරන්නට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී චිරජීවනයේම ලැබේවායි අපි සියලු දෙනාම එක්ව සාදුනාද පවත්වා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. හෙට සමගින් බෞද්ධ රූපවාහිනිය පුවත සංනිවේදනය කළ උතුම් දායකත්ව සද්ධර්ම දේශනාව මෙතකින් නිමාවට පත්වනවා. ඔබ සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.